අයිබෝවන් වෙල්කම් ටු රෝහක ප්‍රයිවට් ලිමිටඩ් YouTube channel. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ කැනඩාව ගැන. ඉතින් ගොඩක් අය කැනඩා යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ දවස්වල ස්කිල් මයිග්‍රේෂන්ස් ගැන අහනවා, ස්ටුඩන්ට් වීසා ගැන අහනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කැනඩා ස්ටුඩන්ට් වීසා එක කොහොමද ප්‍රොසීඩියර් එක. එතකොට මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද කැනඩා ඇඩ්මිෂන් ප්‍රොසීඩියර් එක වගේ දේවල් ගැන තමයි අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. කැනඩා එඩියුකේෂන් සිස්ටම් එක ගත්තහම ලංකාවට ගොඩක් හුරු පුරුදු විදිහට තමයි කැනඩා එඩියුකේෂන් සිස්ටම් එක යන්නේ. කැනඩාවේ සාමාන්‍යයෙන් UK, නිව්සීලන්ඩ් වගේ ලෙවල් වයිස් කැටගරයිස් කරලා නැහැ. එඩියුකේෂන් සිස්ටම් එක ගැන ගත්තොත් ඒකෙදී බොහෝ දුරට හයර් ස්ටඩීස් යන්නේ කොලෙජ් ඩිප්ලෝමා, higher diploma, HND, එහෙම නැතිනම් bachelor's, ඊට පස්සේ graduate certificate, post graduate certificate, masters වගේ විදිහට තමයි education criteria එක යන්නේ. එතකොට අපි අද කතා කරන්නේ මේ levels වලට මොන වගේ entry requirements තියෙන්න ඕනේ කියලා. කැනඩාවට apply කරන applicant කෙනෙක්ට සාමාන්‍යයෙන් age barrier එක අනිවාර්යෙන් බලපානවා. සහ ඒකම ඊටාම වැදගත් දේ වන්නේ පහුගිය අවුරුදු 5 ඇතුළත එයාගේ educations කොහොමද තිබුණේ? පහුගිය අවුරුදු 5 ඇතුළත එයා educate වෙලා තියනවාද කියන එක අනිවාර්යෙන් කැනඩා universities බලනවා. එතකොට කැනඩාවල යුනිවර්සිටිස් එහෙම නැත්නම් colleges මේ කියන දෙගොල්ලක් education providers ලා විදිහට වැඩ කටයුතු කරනවා. කැනඩාවේ සාමාන්‍යයෙන් college diploma එකකට apply කරනවා නම් ඔයා වගේ A level අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ, A level pass වෙලා තියෙන්න ඕනේ. සමහර universities තියනවා A level එක subject එකක් down වුණොත් colleges offers දෙන. හැබැයි බොහෝ දුරට visa එක පැත්තෙන් කතා කරොත් ඔයාට A level pass වෙලා තියෙන එක වඩා ලොකු benefit එකක් වෙනවා කැනඩා වලට apply කරද්දී. කැනඩාවල බැචලර් එකකට ඇප්ලයි කරන කෙනෙක් හෝ ඊට වඩා පල්ලෙහා ලෙවල් එකකට ඇප්ලයි කරන කෙනෙක්ට IELTS ගැන කතා කරොත් සාමාන්‍යයෙන් Duolingo IELTS දෙකම accept කරනවා. හැබැයි ගොඩක් දුරට immigration requirement එකක් විදිහට IELTS සඳහන් කරන්න පුළුවන්. හැබැයි offer letter එකක් ඔයා ඉස්සෙල්ලාම ගන්නවා නම් ඔයාට Duolingo වලින් offer letter එක ගන්න පුළුවන්. හැබැයි හැම යුනිවර්සිටි එකම ඒක accept කරන්නේත් නැහැ. තෝරාගත්ත යුනිවර්සිටි වලින් Duolingo වලට accept කරන්න පුළුවන්. හැමතිස්සෙම කැනඩාවේ immigration requirement එකයි college requirement එකයි අතර English language එකේ වෙනසක් තියෙනවා. හැමතිස්සෙම අපි ළමයෙක් undergraduate program එකකට යනකොට overall 6 not less than 5.5 වත් IELTS ප්‍රමාණයක් තියෙන්න ඕනේ. post graduate යනවා නම් 6.5 not less than 6 each band වත් IELTS ප්‍රමාණයක් ළමයා ගාව තියෙන්න ඕනේ. මේකෙදී විශේෂ IELTS එකක් UK වලට වගේ නැහැ. මේකෙදී ඔයගොල්ලන්ට general academic IELTS කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඕන ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් IELTS ඔයාලට අවශ්‍ය විදියට අවශ්‍ය requirement එක බේස් කරලා කරන්න පුළුවන්. ඊළඟට ගොඩක් වෙලාවට ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කැනඩාවේ offer එකක් ගන්න IELTS ඕනෙමද කියලා එක. සමහර යුනිවර්සිටිස් තියෙනවා conditional offer letters issue කරන, සමහර colleges උත් තියෙනවා conditional offer letters issue කරන. හැබැයි ගොඩක්ම universities colleges IELTS requirement එක බලලා තමයි ඒගොල්ලෝ offer එක issue කරන්නේ. in case student IELTS කරලා ඉවරලා යාගේ score එක යම්කිසි මට්ටමකින් පහළට තිබුණොත් ඒගොල්ලෝ conditional offer එකක් ඒ අවස්ථාවේදී issue කරන්න පුළුවන්. ඒකත් university එක මත depend වෙන දෙයක්. apply කරලා condition offer letter එකකින් ඔයාගේ seat එක vacant කරගන්න පුළුවන්. හැබැයි ඔයා අනිවාර්යෙන් unconditional offer letter එකක් ගන්න ඕනේ ඔයාගේ visa එක ඉස්සරහට කරගෙන යන්න. ඒකෙදී එයාලා අනිවාර්යෙන් ඔයා අදාළ score එක achieve කරලා තියනවාද කියලා බලනවා. ඊළඟට ගොඩක් දෙනෙක් අහන වැදගත් කාරණයක් තමයි අනිත් රටවල වගේ IELTS නොකර කැනඩා යන්න බැරිද? ඒකේ මොකක් හරි possibilities තියනවද? එහෙම තියනවා නම් මොනවද කරන්න පුළුවන් කියලා.
IELTS වලදී අන්ඩර්ග්‍රැජුවේට්ස් ගැන ගත්තොත් ඒගොල්ලොන්ට සමහර වෙලාවට ස්කෝ එක මදි වුණොත් කොලේජ් එක සමහර යුනිවර්සිටිස් තියෙනවා හෝ කොලේජස් තියෙනවා ඒගොල්ලෝ පාත් එකක් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ESL early language program එකක් එක්ක apply කරන්න පුළුවන් ඒවා. ඒක ගොඩක් වෙලාවට යන්නේ අන්ඩර්ග්‍රැජුවේට්ස් ළමයින්ට තමයි. පෝස්ට් ග්‍රැජුවේට් අයට ඒ තියෙන ඔපචුනිටි එක ගොඩක් අඩුයි. ඉතින් ඒ විතරක් නෙමේ ඒ රික්වයර්මන්ට්ස් ඒ කෙනාගේ රික්වයර්මන්ට්ස් ගොඩක් දුරට හරි ආකාරයෙන් කැනඩාවේ බලනවා. ඉතින් අර අනිත් රටවල් වලට වඩා පොඩක් අර ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ප්‍රතිශතය හරි අඩුයි. ඊළඟට තව ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මට 3 year bachelor එකක් තියෙනවා. එතකොට 3 year diploma එකක් තියෙනවා. මට කැනඩා යන්න බැරිද කියලා. ඔයාට කැනඩා යන්න පුළුවන්. මේකෙදි ඔයා හොඳට මතක තියාගන්න ඕනේ 3 year bachelor degree එකක් තියෙනවා නම් ගොඩක් වෙලාට 3 year bachelor's general MBA වගේ qualifications වලට accept කරනවා. එහෙම නැතුව අනෙක් ස්පෙෂලයිස් වෙන සබ්ජෙක්ට් ඒරියාස් ගැන ගත්තොත් ඒගොල්ලෝ අනිවාර්යෙන් 4 years academic background එකක් ඉල්ලනවා. top up එකක් කරලා තියෙන කෙනෙක් නම් කවුරු හරි කෙනෙක් top up degree එකක් කරලා තියෙනවා නම් එයාට ගොඩක් දුරට එයාගේ පාත් එක graduate certificate වලට හැරෙනවා. graduate certificate කියන්නේ ඔයගොල්ලෝ මෙහි ලංකාවේ දන්න graduate diploma-මම තමයි. ඒක එහෙදී අඳුරන්නේ graduate certificate එකක් විදිහට. මේ graduate certificate එකක් කියන්නේ post graduate qualification එකක්. යම්කිසි කෙනෙක්ට HND වගේ qualification එකක් තියෙනවා නම් last 5 years ඇතුළත එයාට working experience එකත් එක්ක තියෙනවා නම් එයාට graduate certificate එකකට apply කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයි bachelor එකකට apply කරන්න ඕනේ කියලා නීතියක් immigration එකේ සඳහන් වෙලා නැහැ. Immigration rules and regulations ගැන බලද්දී සාමාන්‍යයෙන් Canadian immigration එක ගොඩක් දේවල් බලන්නේ ඔයාලා ලියන SOP එක බේස් කරලා එහෙම නැත්නම් ඔයාගේ ඇකඩමික් එක ගැලපෙනවද මේ වගේ දේවල් බේස් කරලා. මාස්ටර්ස් ක්වොලිෆිකේෂන් එකකට යනකොට ඔයා මොකද කැනඩාවේ ගොඩක් වෙලාවට ඔයාව ඉන්ටර්වයුව කරන ප්‍රමාණය අඩුයි. ඔයාට ඉන්ටර්විව් එකක් නැහැ ඇත්තටම කැනඩාවේ. ඉතින් ඔයාට ගොඩාක් දේවල් කියන්න කතා කරන්න තියෙන ඔයාගේ SOP එක මගේ. ඉතින් ඒ නිසා strong SOP එකක් ලියන එක තමයි ගොඩක් වැදගත් දේ වෙන්නේ. undergraduate postgraduate scholarship ගැන කතා කරොත් ඒකෙදිත් ගොඩක් scholarships තියෙනවා. අපේ YouTube channel එකේම අපි දාලා තියෙනවා එහෙම ලැබිච්ච scholarships ගැන. සමහර අයට ලක්ෂ 60ක විතර scholarships හම්බෙලා තියෙනවා. සමහර අයට ලක්ෂ 5ක් 10ක් අතර හම්බෙලා තියෙනවා. මේක ඒ කෙනාගේ academic එක අනුව university offerings අනුව මේ දේවල් වෙනස් වෙනවා. හැබැයි ඔයාලට ඕන වෙලාවක ඔයාට ස්කෝලර්ෂිප් එකකට එලිජිබිලිටිස් බලන්න පුළුවන්. හැබැයි රිලෙවන්ට් සබ්ජෙක්ට් ඒරියා එකට රිලෙවන්ට් ඇඩ්මිෂන් එකෙන් ඒක ඔයාට දැනුම් දෙනවා කොහොමද ඒ ප්‍රොසීඩියර් එක වෙන්නේ කියලා. කැනඩා ගොඩක් යුනිවර්සිටිස් වල කොලේජස් වල ස්පෙෂලි මේන් ඉන්ටෙක්ස් දෙකක් තමයි සඳහන් වෙන්නේ. ජනවාරි එහෙම නැත්නම් සැප්තැම්බර්. ඊට පස්සේ මේ තියෙන ඉන්ටෙක්ස් වලට ඇප්ලයි කරන්න ඔයගොල්ලෝ හොඳ ග්‍රේඩ් ඩෙඩ්ලයින් ප්ලෑන් එකක් තියෙන්න ඕන. ඒකට ඔයාගොල්ලන්ගේ කන්සල්ටන්ට් එක්ක කතා කරාම ඔයාලට ඒ සම්බන්ධව වැඩිදුර විස්තර ගන්න පුළුවන්. ගොඩක් දුරට ඔයාලා රිසර්ච් ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරනවා නම් තීසිස් එකක් එක්ක වගේ දෙයකට අනිවාර්යෙන් ලොකු ඩෙඩ්ලයින් ප්ලෑන් එකක් ඔයාගාව තියෙන්න ඕනේ. මොකද ඔයා යුනිවර්සිටි එකත් එක්ක කෝඩිනේට් කරන්න ඕනේ ඔයාගේ රිසර්ච් එක සම්බන්ධව. ඔයාගේ ප්‍රොෆෙසර්ස්ලා ඔයා හොයාගන්න ඕන. එතකොට ඇප්ලිකේෂන් එකේ ඔයාලට තව එන හැසල්ස් තියෙන තැන් තියෙන්න පුළුවන්. ඒවා ප්‍රශ්නයක් නොකරගෙන ඔයාගේ ඇප්ලිකේෂන් එකට යන්න හොඳ ප්ලෑන් එකක් ඔයාගාව තියෙන්න ඕන. කැනඩා වල ඒකම ගත්තොත් රිසර්ච් ප්‍රෝග්‍රෑම් PhD ප්‍රෝග්‍රෑම්ස් වලට පවා ඔෆර්ස් ඉෂුව කරනවා. මේකෙදි අපි ගොඩක් බලන්න ඕනේ ඇප්ලිකන්ට්ගේ ඒජ් එක කොහොමද, එයාගේ තියෙන ක්වොලිෆිකේෂන් මොන වගේද, එතකොට එයාට මේ වීසා එක සක්සස්ෆුලි ගන්න ක්‍රමය කොහොමද වගේ දේවල් ගැන අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒකම කැනඩාවේ විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි කැනඩාවේ ඔයගොල්ලෝ පෙන්නන
ෆන්ස් එතකොට වීසා ඇප්ලිකේෂන් එක ගැන කතා කරොත් ඔයගොල්ලෝ පෙන්නන ෆන්ස් මේවා මැචුරිටි පීරියඩ්ස් වෙනස් වෙනවා. ඒ එක්කම ගත්තොත් ඔයාලගේ ඒ apply කරන qualification එකට සරිලන විදිහේ ඔයාට ඒ financial requirements chart එකක් වගේ agent පැහැදිලිවම දෙන්න ඕන. සාමාන්‍යයෙන් කැනඩා ඇප්ලිකේෂන් ගැන බැලුවාම ගොඩක් වෙලාට මම ගොඩක් refusals එක්ක වැඩ කරනවා. ඒ වැඩ කරනකොට මම experience කරලා තියෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට ලංකාවේ ඒජන්ට්ස්ලා හෝ ඕවර්සීස් ඒජන්ට් කෙනෙක්ගෙන් ඇප්ලිකේෂන් එක කරලා තියෙනවා ස්ටුඩන්ට් හරියට knowledge එකක් නැහැ කොහොමද මේ ඇප්ලිකේෂන් එක කරේ කියලාව. සමහර වෙලාවට ඒකේ source of funds එතකොට source of income එතකොට financial and assets මේ වගේ දේවල් supply කරලා තියෙනවා අත්‍තරම වැරදි. මේ issues හින්දා ගොඩක් දුරට application එකක් decline වෙන්න තියෙන probability එක වැඩි ලංකාවේ. ඉතින් මොකද ගොඩක් වෙලාවට සමහර ඒජන්ට්ස්ලාගේ පැත්තෙන් ගත්තොත් ගොඩක් ට්‍රේන් වෙච්ච නැති ඒජන්ට්ස්ලා පවා මේ වෙද්දි කැනඩා ඇප්ලිකේෂන්ස් කරනවා. ඉතින් ඒකත් එක්තරා හේතුවක් වෙලා තියෙනවා ලංකාවේ හයි කමිෂන් එකෙන් ගොඩක් refusals මේ වෙද්දි දකින්න. නමුත් කැනඩා ඇප්ලිකේෂන් සාර්ථක කරගන්න අපිට පුළුවන් ඒ අදාළ විදිහට ඩොකියුමන්ටේෂන්ස් එතකොට ඒ වැඩ කටයුතු කරොත්. ඊළඟට ඕගොල්ලොන්ට තියෙන ප්‍රශ්නේ තමයි මොනවද refusal එකක් වෙන්න බලපාන්නේ කියන එක. මම මේක ගැන වෙනම refusal එක සම්බන්ධයෙන් වෙනම වීඩියෝස් ඔයාලට වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කරන්න. මම දැනට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. මොන වගේ හේතු නිසාද සාමාන්‍යයෙන් කැනඩියන් වීසා එකක් රිෆියුස් වෙන්නේ කියලා. ගොඩක් දුරට කැනඩියන් වීසා එකක් රිෆියුස් වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්ටුඩන්ට්ගේ ඇකඩමික් ගැලපෙන්න ඇප්ලයි කරලා තියෙන කෝස් එකට. ඉතින් මොකද අර ඉන්ටේක් ප්‍රශ්නේ නිසා ගොඩක් ඒජන්ට්ස්ලා ආවා මේකට දාන්න මේක දාන්න ප්‍රශ්නයක් නැහැ කියලා ළමයාව move forward කරනවා. ඉතින් applicant move forward වුණාට පස්සේ ඒ විදිහට application එක කරනවා. හැබැයි ඒකේ disadvantage එක වෙන්නේ agent නෙමෙයි applicant. ගොඩක් refusal වල දකින්න fact එකක් තමයි study area match වෙන්නේ නැති එක. ඊළඟට මම ගොඩක් දැකලා තියෙන ෆයිනෑන්ෂල් පැත්ත. සාමාන්‍යයෙන් වීසා එක ෆයිනෑන්ෂල් පැත්ත කරන්න ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. මොකද මොන දේ කරත් වැඩක් නැහැ ඒ ෆයිනෑන්ෂල් ක්ලැරිටි එක හරියට තිබුණ නැති වුණොත්. ඒ ෆයිනෑන්ෂල් වල ගොඩක් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ට්‍රේන් වෙච්ච ඒජන්ට් කෙනෙක් බලනවා. සාමාන්‍යයෙන් ගත්තොත් source of fund එක, source of income එක, financial availability එක. financial availability එක කියලා අපි කතා කරන්නේ මේ කෙනාට මේ අදාළ course එක කරන්න කොච්චර මුදල්මය වශයෙන් applicant පෙන්වන්න ඕනද කියන දේ. මේක ගොඩාක් වැදගත්. සමහර වෙලාවට මගේ ගාවට පෞද්ගලිකව applicants ඇවිල්ලා කතා කරනවා. එයාලට කිව්වයි කියලා ලක්ෂ 150ක් 200ක් පෙන්වන්න ඕනේ කියලා. එහෙම කිසිම පෙන්වීමක් කැනඩා වීසා එකේ නැහැ. ඒක ඔයාට ඕගොල්ලෝ ආවට පස්සේ ඕගොල්ලෝ apply කරන course එක අනුව මට දෙන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයක් තමයි ඔයා පෙන්වන්න ඕනේ මෙච්චර කාලයක් තමයි පරණ වෙන්න ඕනේ කියලා. ගොඩක් වෙලාවට ඔය හේතුව හින්දා applicants offers ගත්තත් ඒවා ඉස්සරහට move forward වෙන්නේ නැහැ. මොකද හේතුව එච්චර financial capacity එකක් දැරීමේ හැකියාවක් තියෙන applicants ලා ප්‍රමාණය ලංකාවේ ඉතා අඩුයි. ඉතින් අර misleading එකක් නිසා ගොඩක් අයගේ hopes ඒගොල්ලන්ගේ dreams නැති වෙලා තියෙනවා මේ වෙද්දී. එතකොට මම දෙවනියට කිව්ව point එක තමයි source of funds. source of funds කියන්නේ මේ සාමාන්‍යයෙන් කැනඩාවේ සල්ලි මාස 4ක් 5ක් අතර පරණ නම් source of fund එකක් වෙනම පෙන්වීමට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි වීසා එක සක්සස් කරගන්න අනිවාර්යෙන් genuine source එකක් ළමයා ගාව තියෙනවා නම් ඒක දැමීම ළමයාට අමතරව හම්බ වෙන benefit එකක් වීසා එකට අමතර plus point එකක් විදියට මට සඳහන් කරන්න පුළුවන්.
ගොඩක් දුරට මාත් එක්ක වැඩ කරන ඇප්ලිකේෂන් වලට මම source of fund එකක් දානවා. ඒක ළමයාත් එක්ක කතා කරලා මීටින් එකකින් අපි arrange කරලා මොනවද ඒක උනේ කොහොමද කියන දේ ගැන මාත් එක්ක වැඩ කරපු අය දන්නවා කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් ඒ source of fund එක මොකද අපි genuinely අපිට එකපාරටම ලක්ෂ 70ක් 80ක් එන්න විදිහක් නැහැ. එකපාරට ලක්ෂ 15ක්වත් මේ දින වාතාවරණය එක්ක එන්න විදිහක් නැහැ. එතකොට මේ funds කොහොමද ආවේ කියන දේ අනිවාර්යෙන් අපි පැහැදිලිව කියන්න ඕන. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි source of income එක. මේක ගැන ගොඩක් ඒජන්ට්ස්ලා හිතන්නේ නැහැ, ගොඩක් ස්ටුඩන්ට් හිතන්නේත් නැහැ. source of income එක කියන්නේ මේ ස්පොන්සර් කෙනෙක් ඔයාට පෙන්නන සල්ලි වලට එයාගේ ආදායම් මාර්ගය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. මේක ලොකු සබ්ජෙක්ට් එකක්, ලොකු කොටසක්. මම මේ සරලව ඔයගොල්ලොන්ට තේරුම් කරලා දෙන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම වෙනම වීඩියෝ එකකින් මේ තුන ගැන විශේෂයෙන්ම කතා කරලා ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔන්න ඔය වගේ ෆැක්ටර්ස් වලට අමතරව මම දැන් එකක් කිව්වා ගැලපෙන්නේ නැති academic requirements දාන්න academically ගැලපෙන්නේ නැති courses වලට apply කරනවා, financial එක, IELTS එක මේවා තමයි refusal වල ගොඩක්ම ගහන්නේ. ඒ කියන්නේ ගොඩක්ම refusals වල තියෙන්නේ. ඒකම අනිත් දේ තමයි එයාගේ stay එකේ intention එක genuine නැහැ කියලා. මේකදී ගොඩක් SOP එක තමයි base වෙන්නේ. SOP එකේ සමහර වෙලාවට අපි ගොඩක් හොඳට ලිව්වත් ඒකේ එක්ස්ප්‍රෙස් ඉමිග්‍රේෂන් ඔෆිසර් ඒකේ එක්ස්ප්‍රෙෂන් එකේ යන විදිහ අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. හැබැයි සාර්ථකව SOP එකක් ලිව්වොත් ගොඩක් දුරට වීසා එක සක්සස් කරගන්න පුළුවන් chances වැඩි. මේකෙදි ගොඩක් ෆැක්ටර්ස් refusal එකට එෆෙක්ට් වෙනවා. ඒවා ඔයගොල්ලන්ට වෙන වෙනම ගන්න පුළුවන් ඔයගොල්ලෝ refusal එකක් වුණාට පස්සේ. ඉතින් මේ වගේ කරුණු මුල් වෙලා ගොඩක් refusals ලංකාවේ වෙනවා. මම පෞද්ගලිකව මේ වගේ refusals බලලා තියෙනවා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම මම කියන්නේ අර මේ වගේ factors ගැන ඔයගොල්ලෝ අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඔයගොල්ලෝගේ වීසා එකක් දැනට refuse වෙලා තියෙනවා නම් ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ? මේක තමයි මෙහෙමයි සාමාන්‍යයෙන් කැනඩා වීසා එකක් refuse වෙලා තියනවා නම් අපි ඒක re-appeal එකක් කරද්දි නැත්නම් re-apply එකක් කරද්දි හරියටම ඒ refuse වෙච්ච points මොනවද කියලා අනිවාර්යෙන් බලන්න ඕන. එහෙම බලන්න නැතුව ආයෙ නිකන් දාලා application එක දාලා වැඩක් වෙන්නේ නැහැ. මේකෙදි legal formalities තියෙනවා. train වෙච්ච agents මේ පිළිබඳව දන්නවා. ඔයාගේ ඒජන්ට් ට්‍රේන් වෙච්ච කෙනෙක් නම් එයා අනිවාර්යෙන් ඔයාට මෙහෙම කරන්න ඕනේ කියලා ඔයාට ඉන්ස්ට්‍රක්ෂන්ස් ගයිඩ්ලයින්ස් දෙනවා. ඕගොල්ලෝ ගාව refusal එකක් තියෙනවා නම් ඕගොල්ලෝ ඒකට worry වෙන්න එපා, අවුල් වෙන්න එපා, මේක ඉවරයි කියලා හිතන්න එපා. ඔයාලා refusal එකක් තියෙනවා නම් ඒක අපිට ගෙනල්ලා දෙන්න. අපි එතකොට ඕගොල්ලන්ට බලලා කියන්නම්. අපි ඒ අවස්ථාවේදී මේක නැවත apply කිරීමේ risk එකක් තියෙනවා නම් ඒක අපි ඔයාලට පැහැදිලි කරලා අනිවාර්යෙන් කියනවා. application එක develop කරන්න පුළුවන් දෙයක් නම් අපි අනිවාර්යෙන් develop කරලා application එකේ visa දෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් දුරට master qualification එකකට visa වදින්න නැති වෙනවා අඩුයි කැනඩාවල. ගොඩක් හරි විදිහට documentation කරලා තියෙනවා නම් ගොඩක් හරි විදිහට ඒකට අදාළ informations provide කරලා තියෙනවා නම් ඔයාට high chances තියෙනවා visa එක success කරගන්න. ඉතින් ගොඩක් දුරට ඔයා ඒක documents ඔයාගේ SOP එක එතකොට ඔයාගේ study permit questionnaires එක මේ දේවල් වෙනස් වෙනවා. ඔයාගේ ඕගොල්ලෝගේ ඒජන්ට් කෙනෙක් නැත්නම් ඔයා කන්සල්ටේෂන් එකක් ගන්න බලාපොරොත්තු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා විල් අපිව හම්බ වුණොත් අපිට ඒක ගැන තොරතුරු ඔයාට ඉදිරියේදී කියන්න පුළුවන්. ඊළඟට ගොඩක් අය අහලා තියෙන ප්‍රශ්නයක් කැනඩා යන්න පුළුවන් වැඩිම වයස කීයද කියලා. කැනඩා යන්න පුළුවන් වැඩිම වයස කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 40 42 වෙනකන් කැනඩා ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මේ කැනඩාවට ඇප්ලයි කරද්දී අනිවාර්යෙන්
ඒකේ තියෙන qualifications අනිවාර්යෙන් අපි බලන්න ඕනේ ළමයාගේ තියෙන. එහෙම නැතුව නිකන් දාන්න බෑ. academic qualification කියලා තියෙනවා නම් academically එයා fulfill වෙලා තියෙනවා නම් last 5 years මම කලින් කිව්වා වගේ academic gaps නැත්තා අනිවාර්යෙන් applicant කෙනෙක්ගේ profile එක හොඳ නම් researcher කෙනෙක් නම් එයාට අනිවාර්යෙන් කැනඩා apply කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කැනඩා වලට ඇප්ලයි කරනකොට අනිත්ම වැදගත් දේ තමයි කැනඩා වීසා එකකට ඇප්ලයි කරනකොට ඔයගොල්ලන්ට ඩිපෙන්ඩන්ට් එකට කැනඩාවට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකෙදි කැනඩා වලට ඩිපෙන්ඩන්ට් වර්ක් රයිට්ස් නැති ප්‍රශ්න ඒ වගේ ගැටලු ඇති වෙන්නේ නැහැ. ඉක්වල් රයිට්ස් හැමතිස්සෙම හැම ස්ටේජ් එකේදීම තියෙනවා. අන්ඩර් ග්‍රැජුවේට් උනත් පෝස්ට් ග්‍රැජුවේට් උනත් රිසර්ච් ස්ටුඩන්ට් කෙනෙක් උනත් ඒ රයිට්ස් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ හැබැයි මේකෙදී අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ වීසා එක සක්සස්ෆුලි ඇප්ලයි කිරීම සහ ඒකේ ඩොකියුමන්ටේෂන් කියන ටික. ඒකම කැනඩා වලත් අනිත් රටවල් වල වගේම සතියට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. වැකේෂන් වල වර්ක් රයිට්ස් තියෙනවා. ඉතින් කැනඩාව හරි ඉගෙන ගන්න ගත්තොත් ගොඩක් අය යන රටක් මේ දවස්වල. මොකද අනිත් රටවල් කොවිඩ් එකත් එක්ක වහලා තිබුණත් කවදාවත් කැනඩාව ඇහුවේ නැහැ. ගොඩක් අපේ ස්ටුඩන්ට්ස්ත් කොවිඩ් පීරියඩ් එකේ ගියා. අනිවාර්යෙන් ස්ටුඩන්ට්ලට හොඳ এডুকেෂන් ඩෙස්ටිනේෂන් එකක් විදිහට කැනඩා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලටත් අයිඩියා එකක් තියෙනවා නම් කැනඩා ගිහිල්ලා ස්ටඩි කරන්න ඒක ඒ ඩ්‍රීම් එක ඔයාලටත් හැබෑ කරගන්න පුළුවන්. කැනඩා ගිහිල්ලා ස්ටඩි කරන එක සම්බන්ධයෙන් තව විශාල ඩීටේල්ස් ගොඩක් තියෙනවා අපිට ඔයාට දෙන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාට තවත් ඩීටේල්ස් එතකොට අයිඩියාස් ප්‍රොසීඩියර් එක ගැන දැනගන්න ඕන නම් ඔයාට අපේ ඔෆිස් එකට විසිට් කරලා ඒ සම්බන්ධයෙන් තොරතුරු ගන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහා තියෙන අපේ නම්බර්ස් වලට කතා කරලා ඔයාට වෙන් වෙච්ච කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් ඔයාට තොරතුරු ගන්න පුළුවන්. ඔයාට ඕනම අවස්ථාවකදී රෝහක ප්‍රයිවට් ලිමිටඩ් නුගේගොඩ ආයතනයට පැමිණලා ඔයාට අවශ්‍ය තොරතුරු විස්තර එතකොට කොහොමද ෆයිනෑන්ස් පැත්ත මේ වගේ විස්තර ඔයාලට ගොඩක් දැනගන්න පුළුවන්. ඒකම ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ updates නිතරම ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි ඔයාගේ වටිනා කාලය මේ වීඩියෝ එක බලන්න යෙදෙව්වට. තවත් මේ වගේ වැදගත් ඉන්ෆර්මේෂන් ඔයාලට අවශ්‍ය නම් නැත්නම් තව ඔයාලට අවශ්‍ය වෙන ඉන්ෆර්මේෂන් සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ සම්බන්ධයෙන් දාන්න. හැකි හැම වෙලාවකම ඔයාලගේ සපෝට් එකට ඔයාලට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. Stay safe, stay tuned. Thank you.